අපි කතා කරමු වෘත්තයක වර්ගඵලය. මුලින්ම මම දැන් ඔයාලට මතක ඇති අපි මෙන්න මෙහෙම අපි කතා කරා වෘත්තයක පරිධිය සම්බන්ධව මීට කලින් පාඩමකදී. වෘත්තයක පරිධිය කියන්නේ මොකක්ද? වෘත්තයක පරිධිය කියන්නේ මේ වෘත්තයේ වටේ දිග වල දන්නා මේක පරිධිය. පරිධිය කියන්නේ මෙන්න මේකට. හැමෝටම බෝඩ් එක පේනව නේද? එතන මේ තියෙන පරිධිය අපි කියනවා මේකට කේන්ද්‍රය. එතකොට මේ කේන්ද්‍රයේ ඉඳලා අපි පරිධියට අඳින දුරට අපි කියනවා මොකද්ද? අරය කියලා. මේක තමයි අරය. අපි අරය r කියන සංකේතයෙන් දක්වන්නේ. එතකොට මේක තමයි වෘත්තයක අරය පරිධිය කේන්ද්‍රය. එතකොට ඒ වගේම තමයි අපි දන්නවා මේ කේන්ද්‍රය හරහා අඳින රේඛාවට අපි කියනවා කේන්ද්‍රය හරහා වෘත්තයේ පරිධිය යා කරන ලක්ෂ දෙකක් හරහා අඳින රේඛාවට කියනවා අපි විස්කම්භය කියලා කියනවා. මේ සම්පූර්ණ දිගට විස්කම්භය. එතකොට ඔයාලා දන්නවා විස්කම්භය සහ අරය අතර සම්බන්ධයක් තියෙනවා. විස්කම්භය අරය වගේ දෙගුණයක් වෙනවා. එතකොට මේ සම්බන්ධතාව භාවිතා කරලා ඔයාලා මේ වෘත්තයේ වටේ දිග හොයන්න. ඒ කියන්නේ මේ වෘත්තයේ මෙන්න මේ වටේ දිග හොයන්න සූත්‍රයක් හොයාගත්තා. අපි කලින් මේ ඉගෙනගෙන තියෙනවා. ඒ සූත්‍රය තමයි පරිධිය. ඒ කියන්නේ පරිධිය C සමාන වෙනවා 2πr ට. C සමානයි 2πr කියලා අපි සූත්‍රයක් හොයාගත්තා. මේ සූත්‍රය භාවිතා කරලා වෘත්තයේ පරිධිය අපි හෙව්වොත්. ඒ වගේම තමයි දැන් අපි කතා කරමු මේ වෘත්තයක වර්ගඵලය සම්බන්ධව සම්බන්ධතාවයක් හොයාගන්න. එතකොට වෘත්තයක් මේ විදිහට ඇන්දොත් ඒ වෘත්තයේ හරය r නම් එතකොට අපි වර්ගඵලයට අපිට සූත්‍රයක් තියෙනවා. ඔයාලගේ පොතේ තියෙනවා මේක ලබා ගන්න විදිහ. එතකොට ඔයාලා මේ සූත්‍රය තමයි මතක තියාගන්න ඕන. වර්ගඵලය සමාන වෙනවා 5r වර්ගය කියන එකට. මේක මතක තියාගන්න හරි ලේසි. පරිධිය සූත්‍රයේ තියෙන්නේ පරිධිය සමාන වෙනවා 2πr 2යි 5r වලට විශේෂත්වය තමයි r වල වර්ගයක් නැහැ. ඒ වගේම තමයි ඉස්සරහින් දෙකේ ඉලක්කම තියෙනවා. මෙතන වර්ගඵලයේ සූත්‍රය මොකද්ද තියෙන්නේ? r වලට වර්ගයක් තියෙනවා. ඒ වගේම ඉස්සරහට දෙකේ ඉලක්කමක් නැහැ පරිධිය සූත්‍රය වගේ. එතකොට ඔන්න ওই සූත්‍රය භාවිතා කරලා තමයි අපි ගණන් හදන්නේ. එතකොට මේක තමයි වර්ගඵලයේ සම්බන්ධ සූත්‍රය. මේ සූත්‍රය ඔයාලට 11 වසර සාමාන්‍ය පෙළ විභාගයටත් මේ සූත්‍රය භාවිතා කරලා ගණන් එනවා. මේක අනිවාර්යයෙන්ම මේ සූත්‍ර දෙකම මතක තියෙන්න ඕන. එතකොට මේ දෙකේ වෙනස තමයි වර්ගඵලයේ සූත්‍රයේ වර්ගයක් එනවා. ඉස්සරහට දෙකේ ඉලක්කම නැහැ. එතකොට පරිධිය සූත්‍රයේ වර්ගයක් නැහැ. 5 වලට ඉස්සරහින් දෙකේ ඉලක්කම තියෙනවා. එතකොට මේ සූත්‍ර දෙක භාවිතා කරලා මේ දෙක මතක තියෙනවා නම් වෘත්තයක පරිධිය සහ වර්ගඵලය සම්බන්ධ ගණන් හදන්න පුළුවන්. දැන් අපි බලමු ගානක් හදන විදිහ මේකෙන්. අපි හිතුවොත් මේ වගේ වෘත්තයක් අරේ සෙන්ටිමීටර අපි ගමු 7යි කියලා. අරේ සෙන්ටිමීටර 7ක් වන වෘත්තයක අපිට කියන වර්ගඵලය සොයන්න. ඒතර අපි නිවැරදිව සූත්‍රයට අගයන් ආදේශ කරන එක තමයි වැදගත් වෙන්නේ. මොකද අගයන් ආදේශ කිරීමට විභාගෙදී ලකුණු ලැබෙනවා. ඒතකොට වර්ගඵලයේ සූත්‍රය අපි හැම වෙලෙම ගානකදී ලියන්න ඕන. පරිධිය නම් පරිධිය සූත්‍රය ලියන්න ඕන. වර්ගඵලය සමාන වෙනවා 5r වර්ගයට. ඒතර ඔයාලා දන්නා මේ 5 කියන්නේ 5 කියන එකේ අගය අපි දන්නවා 22 බෙදීම 7 කියන අගය තමයි අපි ගණන් හදනකොට භාවිතා කරන්නේ. එතකොට අපිට සූත්‍රය භාවිතා කරලා ගණන් හදන්න පුළුවන්. 22 බෙදීම 7 ආදේශ කරනවා 5 වලට.
එතකොට අපි 5 වලට දානවා 22 බෙදීම 7 කියන අගය. උන අපි දැන් ගානට යන්නේ වර්ගඵලය අපිට හොයන්න ඕන අරය සෙන්ටිමීටර් 7ක් වෙන වෘත්තයක. එතකොට අපි 5 වලට ආදේශ කරනවා මෙතන 5 කියන්නේ ඔයාලට පේනවා මෙන්න මේ අගයට අපි ආදේශ කරන්නේ කීයද? 22 බෙදීම 7. ඒ වගේම අපි r වලට දාන්නේ අරය සෙන්ටිමීටර් 7යි. අපිට දීලා තියෙනවා සෙන්ටිමීටර් 7යි කියලා. එහෙනම් r කියන්නේ අරය. එතකොට අරය තියෙන තැනට අපි දානවා 7. හැබැයි r වර්ගය නිසා අපිට ඕන වෙන්නේ 7 වර්ගය. ඇත්තටම 7 වර්ගය කියන්නේ මොකද්ද? 7 වර්ගය කියන්නේ මම ඊළඟ පියවරේදී ලියන්නම්. 22 බෙදීම 7 ගුණ කිරීම 7 වර්ගය කියන්නේ 7 ගුණ කිරීම 7. එහෙනම් මේ 7 ඉලක්කමට 7 ඉලක්කම අපිට එක 7ක් අයින් කරන්න පුළුවන්. කැපෙනවනේ. ඒ කියන්නේ 7 7ෙන් බෙදෙනවා. එතකොට 7 වරක් 22 අපිට එනවා 154යි ඒකක එනවා වර්ග සෙන්ටිමීටර් කියලා. එතකොට ඔයාලට විභාගයේදී ලකුණු ලැබෙන්නේ මුලින්ම මෙන්න මේ අගයන් ආදේශ කරනවාට. එක්ක මෙතෙන්ට හෝ මෙතෙන්ට මෙන්න මේ පියවරවල් දෙකෙන් එකක් තියෙනවට විභාගයේදී ලකුණක් හම්බ වෙනවා. ඊළඟට මේ අවසාන පියවරේ උත්තරේ තියෙනවට ඒකකත් එක්ක ලකුණක් හෝ දෙකක් හම්බ වෙනවා. ඒතකොට ඒ විදිහට තමයි මේ විභාගයේදී ලකුණු ලැබෙන්නේ. ඒ නිසා ඔයාලා මේ ආදේශ කරන පියවර සහ අවසාන පිළිතුරු ලබා ගන්න පියවර අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. ඊට පස්සේ අපි තව ගානක් හැදුවොත් මේ වගේ අපි හිතමු අපිට දෙනවා මේ වගේ එකක්. අපිට වෘත්තයක් දීලා කියනවා අපි හිතමු මේකේ විස්කම්බය දීලා තියෙනවා කියලා. ඔයාලට විස්කම්බය දීලා තියෙනවා සෙන්ටිමීටර් 28යි කියලා. දැන් අපෙන් අහන වර්ගඵලය. වර්ගඵලය සොයන්න කියනවා. එතකොට අපි භාවිතා කරන සූත්‍රය මොකද සූත්‍රය? වර්ගඵලය අපි වර්ගඵලයට a කියලානේ කියන්නේ. වර්ගඵලය a සමානයි 5r වර්ග. මේක තමයි ඔයාලට වර්ගඵලය කියන එක වෙනුවට ඔයාලට a අකුර භාවිතා කරන්න පුළුවන්. එතකොට 5r වර්ග සූත්‍රය. එතකොට මේකේ 5 කියන්නේ 22 බෙදීම 7යි. r වර්ගය. r කියන්නේ කීයද මෙතන? විස්කම්බේ තමයි දීලා තියෙන්නේ. විස්කම්බේ නම් 28යි. එහෙනම් අරය කීයද? අරය කියන්නේ මෙන්න මේ දුර. අරය වෙනවා මේකෙන් භාගයක් නේද? 14යි. එහෙනම් r වර්ගේ නම් මොකද්ද? 14 ගුණ කිරීම 14. එහෙනම් ඔයාලට පේනවා මෙතන 1 14ක් 7ෙන් බෙදෙනවා. 2යි. එහෙනම් 22 දෙකෙන් ගුණ කරලා 22 ගුණ කිරීම 2 ගුණ කිරීම 14. ඒකට අපිට උත්තරේ ගන්න පුළුවන් ගුණ කරොත් 44 14ෙන් ගුණ කරන්න තියෙන්නේ. ගුණ කරන්න බලන්න. 44 ගුණ කිරීම 14. 616යි සර්. 600 16යි. 616යි ඔව් හරි. එතකොට අපිට එනවා 616යි කියලා වර්ග සෙන්ටිමීටර්. ඒකක වලට වර්ග සෙන්ටිමීටර් කියන එක එනවා. ඒකට ඒකක දාන්න ඕන
වර්ගඵලයකක වර්ග සෙන්ටිමීටර්. ඒතර ඔයාලට පැහැදිලි ඇති මෙන්න අපි වෘත්තයක වර්ගඵලයේ සූත්‍රය ලිව්වා. ඒ වගේම තමයි ඒක භාවිතා කරලා ගැටලු කීපයක් හැදුවා. ගැටලු දෙකක් හැදුවා. දැන් මේ අපි තව ගැටලුවකට යමු බලන්න. ඔයාලගේ මේ පොතේ තියෙනවා මෙන්න මේ වගේ ගානක්. බලමු පොතේ අභ්‍යාස මාලාවේ තියෙනවා 23 3 අභ්‍යාස මාලාවේ පහත දැක්වෙන මිනුම් සහිත වෘත්තාකාර ආස්තරවල වර්ගඵල සොයන්න කියලා එකේ ආරයන් සහිතව ගණන් දීලා තියෙනවා. මම මේකේ මේ විස්කම්භය 7 කියන ගාන බලන්න පොඩ්ඩක්. එතකොට මේක අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් ලියා ගන්න. මම යනවා මෙන්න මේකට 23 3 අභ්‍යාස මාලාව. මේකේ තියෙනවා එකේ තුන්වෙනි කොටස ගානක් දීලා තියෙනවා විස්කම්භය 7ක් වෙන වෘත්තයක වර්ගඵලය සොයන්න කියලා. එතකොට විස්කම්භය 7ක් වෙනවා කියන්නේ අපි වෘත්තය ඇඳගත්තොත් මෙහෙම විස්කම්භය කියන්නේ ඔයාලා දන්නවා මේ කේන්ද්‍රය හරහා අඳින රේඛාව. එතකොට මේ සම්පූර්ණ රේඛාව සෙන්ටිමීටර් 7යි. මේ දිග සෙන්ටිමීටර් 7යි. එතකොට අපිට ඕන ආරය දැන් අපිට ගාන හදන්න නම් ඕන ආරය. එතකොට ආරය කීයද මෙතන වෙන්නේ? ආරය කියන්නේ මෙන්න මේ දුරනේ. ආරය කියන්නේ මේ දුර. එතකොට මේ දුර වෙන්නේ 7න් භාගයයි. අපිට ඒක ඒ විදිහටම ගන්න පුළුවන්. 7 දෙකෙන් බෙදා ගන්න ඕනේ නැහැ. 7 දෙකෙන් බෙදන්න නැතුව තිබ්බම අපිට ලේසි. 7න් භාගෙනේ. 7 බෙදීම 2යි. සම්පූර්ණ දිග 7යි. එහෙනම් ආරය වෙන්නේ 7න් භාගයයි. ඒ කියන්නේ විස්කම්භය 7යි නම් යම් කිසි වෘත්තයක විස්කම්භය 7යි නම් අපි දන්නවා ආරය විස්කම්භයෙන් භාගයක් වෙනවා හැම වෙලේම. එහෙනම් 7 බෙදීම 2යි. එහෙනම් අපිට මෙන්න මේ ආරයගේ තමයි අපිට ඕන වෙන්නේ ගාන හදන්න. එහෙනම් වර්ගඵලයේ සූත්‍රය ගන්න. වර්ගඵලය A සමානයි 5r වර්ග. ඒකට අපි 5 වෙනුවට ආදේශ කරනවා 22 බෙදීම 7. r වෙනුවට මොකක්ද ආදේශ කරන්නේ? 7 බෙදීම 2. එහෙනම් r වර්ග නිසා 7 බෙදීම 2 අපි දෙපාරක් ලියන්න වෙනවා මෙතන. කෙනෙකුට මේක 3.5 කියලා ගන්නත් පුළුවන්. 7 දෙකෙන් බෙදුවාම කීයද උත්තරේ? 3.5යිනේ. එහෙනම් 3.5 ලියන්නත් පුළුවන්. අර සුළු කිරීමේදී අපිට ගැටලුවක් වෙන නිසා තමයි මම මේක මේ විදිහට ලිව්වේ. මේ විදිහට ලියාගන්න එක අපිට වාසි. يعني අපිට සුළු කරගන්න ලේසි වෙනවා. දැන් ඔයාලට පේනවා මෙතන 4 7 කැපෙනවා 1 7ක්. ඊට පස්සේ 22 දෙකෙන් බෙදෙනවා. එතකොට A දෙකට මේ දෙක කැපෙනවා. මේ දෙක දෙකෙන් බෙදුනහම 11යි. 22 දෙකෙන් බෙදුනහම 11යි. මෙතන 11යි උත්තරේ. 22 දෙකෙන් බෙදුනහම 11යි. 11 7ෙන් ගුණ කරාම කීයද? 77යි. 77 අවසානට දෙකෙන් බෙදෙන්න ඕන. යට තියෙන දෙකේ ඉලක්කම ඉතුරුලා තියෙන්නේ. ඒකට 77 දෙකෙන් බෙදුනහම ඔයාලට එනවා 4 2 3යි. ඉතිරි 1යි. 14 දෙකේ ඒවා 8යි නේද? 14 දෙකේ 8යි ඉතුරු 1යිනේ. එහෙනම් 10ට දෙකේ ඒවා 5යි. ඊට 38.5යි වර්ග සෙන්ටිමීටර් කියලා එනවා. හරිද? ඒකට මේ විදිහට ඔයාලට හදන්න පුළුවන් මේ සූත්‍රය භාවිතා කරලා.
ගණන්. ඊට පස්සේ මේකේ තව ඔයාලගේ දිගටම තියෙනවා ගොඩක් ගණන් හදලා පහත දැක්වෙන වර්ගඵල සහිත වෘත්තවල ආරය ගණනය කරන්න කියලා තියෙනවා. අපි තව ගණනක් හදලා බලමු. අරය සෙන්ටිමීටර් 21ක් වන අපි බලමු තව ගණනක් හදලා. මම පොතේ ගණනක් හදන්න නැතුව ඔයාලට මේ වගේ ගණනක් හදන්න. අපි බලමු මෙන්න මේ ගාන. මට දෙනවා කේන්ද්‍රේ ඉඳලා තියෙන දුර ආරය 10.5යි කියලා. ආරය දෙනවා 10.5 සෙන්ටිමීටර්. දැන් අපි අහනවා වර්ගඵලය. අපි දන්නවා වර්ගඵලය හොයන සූත්‍රය phi r වර්ග. ඒ වගේම අපි phi වල අගය දන්නවා. අපිට ආදේශ කරන අගය 22 බෙදීම 7. දැන් r දීලා තියෙන අපිට 10.5යි කියලා. r වල අගය 10.5යි. එතකොට මේ 10.5 3.5 වගේ අගයන් ආදේශ කරද්දී ලේසිම ක්‍රමය තමයි 3.5 ඔයාලා දන්නවා 3.5 අගය දැන් මම ඉස්සෙල්ලා කිව්වා 7 බෙදීම 2යි. එතකොට මේ 3.5 වෙනුවට 7 බෙදීම 2 දාගත්තොත් මේ සූත්‍රයේදී අගයන් ආදේශ කරන්න ලේසි. ඒ වගේම තමයි 10.5 කියන එකටත් අපිට ලියා ගන්න පුළුවන් අගයක් 21 බෙදීම 2යි. ඔයාලා දන්නවා 21 දෙකෙන් බෙදුවම තමයි 10.5 වෙන්නේ. එතකොට මෙන්න මේ අගයන් දෙක ආදේශ කරගත්තොත් මේ වගේ අවස්ථාවල ගණන් හදන්න ලේසි වෙනවා. ඒ නිසා මම මේ 10.5 වෙනුවට ආදේශ කරගන්නවා 21 බෙදීම 2 කියලා. 10.5 කියන්නේ එතකොට 21 බෙදීම 2යි. එතකොට අරේ වර්ගයේ නම් 21 බෙදීම 2 ඒවා දෙකක් ආදේශ කරන්න ඕන. ඒ කියන්නේ ඔයාලා 10.5 ඒවා දෙකක් ආදේශ කරනෝනේ අරේ වෙනුවට. 10.5 ගුණ කිරීම 10.5. එහෙනම් එතකොට අරේ වර්ගයට 21 බෙදීම 2 ගුණ කිරීම 21 බෙදීම 2 කියලා දාගත්තාම හරි. එතකොට මේ දෙකට 22 කැපුණාම 11යි. ඒ වගේම මේ 1 21ක් 7ෙන් බෙදුනහම 3යි. එතකොට උඩ තියෙන්නේ 11 වරක් 3 ගුණ කිරීම 21 බෙදීම 2. එතකොට ඔයාලා මේ ටික ගුණ කරන්න ඕන 33 21න් ගුණ කරලා 2ෙන් බෙදන්න ඕන. 11 3ෙන් ගුණ කරාම 33යි. එතකොට 33 21න් ගුණ කරලා එන උත්තරේ බෙදන්න ඕන 2ෙන්. ඊට බලන්න 346.5ක් එනවා. අපිට 33 ගුණ කරන්න ඕන 21න්. ඊට පස්සේ බෙදන්න ඕන 2ෙන්. අපිට එනවා අවසාන උත්තරේ 346.5යි. සෙන්ටිමීටර් කියලා. එතකොට වර්ග සෙන්ටිමීටර් කියලා අපි ඒකක දාන්න ඕන. ඒක අමතක වුණොත් අපිට මේ ලකුණු අඩු වෙන අවසාන පිළිතුරට හම්බ වෙන. එතකොට මෙන්න මේ විදිහට අපිට වෘත්තයක වර්ගඵලය සම්බන්ධව එතකොට අපි හදන්න යන්නේ මෙන්න මේ ගාන වෘත්තයක වර්ගඵලය දීලා තියෙනවා. වර්ගඵලය 616 වර්ග සෙන්ටිමීටර න වෘත්තයක ආරය සොයන්න. එතකොට අපි මම රූප සටහන ඇන්දොත් මේ විදිහට දැන් අපි මේ අරය තමයි දන්නේ නැත්තේ. එතන ඉඳන් මෙතෙන්ට තියෙන දුර r දන්නේ නැහැ. හැබැයි මේකේ වර්ගඵලය දන්නවා කීයද? 616යි වර්ග සෙන්ටිමීටර. වර්ගඵලය දීලා තියෙනවා. එතකොට අපි දන්නවා වර්ගඵල හොයන සූත්‍රය A සමානයි phi r වර්ග.
එතකොට අපි මේ සූත්‍රයේ අපි දන්නා කියන්න ආදේශ කරන්න ඕන. අපි අරය හොයන්න නම් අරය දන්නේ නැහැ. හැබැයි අනිත් දේවල් දන්නවනේ. පයි වලගේ සහ වර්ගඵලයත් අපිට දීලා තියෙනවා. එහෙනම් මේ දන්න දේවල් අපි මේකට ආදේශ කරාම අපිට R වලට උත්තරයක් ගන්න පුළුවන්. එතකොට ඔයාලට එනවා A කියන්නේ වර්ගඵලය. වර්ගඵලය අපිට දීලා තියෙනවා කීයද? 616. එහෙනම් වර්ගඵලයේ තියෙන තැනට අපි දානවා 616. ඒ වගේම 5 වලගේ ඔයාලා දන්නවා 22 බෙදීම 7යි. එහෙනම් R වලගේ තමයි දන්නේ නැත්තේ. එහෙනම් අපි R වර්ගය කියන එක මේ විදිහට තියෙනවා. දැන් අපිට R වර්ගය හොයා ගන්න ඕන නිසා මේ 22 බෙදීම 7 කියන එක අපිට එහා පැත්තට ගෙනියන්න පුළුවන්. එහෙම නැත්නම් 22 බෙදීම 7 අපි අයින් කර ගන්න ඕන මෙතනින්. ඒ නිසා අපිට එහා පැත්තට ගෙනිච්චාම මේක ලියන්න පුළුවන් මේ විදිහට 616 ගුණ කිරීම. අපි දන්නවා භාග සංඛ්‍යාවක් එහා පැත්තට ගෙනිච්චාම උඩ යට මාරු වෙනවා. 7 කියලා එනවා. මේ පැත්තට 22 කියලා එනවා. සමානයි R වර්ගය. 616 22 න් බෙදෙනවද බලන්න. 22 න් බෙදෙනවා ඇති. එතකොට එනවා බෙදලා බලමු. 616 බෙදෙනවා 22 න් 28යි කියලා එනවා. මේක බෙදෙනවා 22 න් 28යි. එතකොට 28 7න් ගුණ කරාම කීයද බලන්න. 28 ගුණ කරන්න 7 196යි නේද? 196ක් එනවා 28 7න් ගුණ කරාම. එහෙනම් R වර්ගයේ අග එනවා අපිට කීයද? 196යි කියලා. දැන් අපි එතකොට R ද හොයන්න ඕන ඇත්තටම. R වර්ගයේ මේ R වර්ගයේ නෙමෙයි හොයන්න ඕන R. එහෙනම් R කියන්නේ මොකද්ද? 196 වර්ගමූලය නේද? කීයද 196 වර්ගමූලය? 196 වර්ගමූලය කීයද? 196 හැදෙන්නේ 14 කීයෙන් ගුණ කරාමද? 14න් ගුණ කරාම 190 හැදෙන්නේ. එහෙනම් 190 වර්ගමූලය කියන්නේ කීයද? සෙන්ටිමීටර් 14යි. එහෙනම් අපිට R ළඟ එනවා සෙන්ටිමීටර් 14යි කියලා. මේක ලියා ගන්න ගාන R වලගේ අපිට ලියන්න පුළුවන් සෙන්ටිමීටර් 14යි කියලා. ඔන්න මම ආයෙ මුලින් ඉඳන් කියනවා අපිට ගානේ අරේ දීලා නැහැ වර්ගඵලය තමයි දීලා තියෙන්නේ. අපි සූත්‍ර ලිව්වා මුලින්ම. ඉන්න සූත්‍රය A සමානයි pi r වර්ග. ඊට පස්සේ අපි 5 වෙනුවට 22 බෙදීම 7 ආදේශ කරා. වර්ගඵලය A කියන එකට අපි 616 ආදේශ කරා. ඊට පස්සේ මේ R වර්ගය හොයන්න නම් අපි දන්නවා මේ 22 බෙදීම 7 මේ පැත්තට ගේන්න වෙනවා. ඒතර 22 බෙදීම මේ පැත්තට ගෙනාවම 7 ඉලක්කම උඩට එනවා ඉරෙන් 22 ඉරෙන් යටට එනවා. ඒ කියන්නේ අපි තව විදිහකට කියනවා නම් මෙන්න මේ පියවර අපි මෙතන මේ කරන්නේ මෙන්න මේ වගේ දෙයක්. මේක අපහැදිලි කෙනෙක් ඉන්නවා නම් දැන් මෙහෙමනේ තියෙන්නේ මෙතන 616 මේ පැත්තේ 22 බෙදීම 7 ඊට පස්සේ මෙතන තියෙනවා R වර්ගය. අපිට මේ 22 බෙදීම 7 අයින් කරගන්න ඕන නිසා
7 අයින් කරගන්න අපි ಗುಣ කිරීම 7 දා ගන්නවා. 22 අයින් කරගන්න බෙදීම 22 මෙතෙන්ට දා ගන්නවා. එතකොටනේ මේක නැති වෙන්නේ මේ පැත්තේ. එහෙම කැපිලා යන්නේ එතකොටනේ. මේකේ පරස්පරයෙන් ಗುಣ කරනවා අපි. එතකොට තමයි මේක කැපිලා යන්නේ. ඒ නිසා අපි මේ පැත්තට ඒ පරස්පරයෙන්ම මේ පැත්තත් ಗುಣ කරනවා. ඒ කියන්නේ 7 බෙදීම 22 මේ පැත්තත් ಗುಣ කරනවා. එතකොට මෙතන 22 බෙදීම 7 අයින් වෙනවා. මේ පැත්ත 7න් ගුණ වෙලා 22න් බෙදෙනවා. ඒක තමයි මෙන්න මේ පියවරෙන් තියෙන්නේ මෙතන. එහෙම නැත්නම් අපිට එකපාරම මේක කියන්න පුළුවන් මේ විදිහට. ඒ කියන්නේ භාග සංඛ්‍යාවක් සමාන ලකුණෙන් එහා පැත්තට ගෙනියනවා නම් ඒකේ පරස්පරයෙන් එහා පැත්ත ගුණ වෙනවා. ඒ කියන්නේ 22 බෙදීම 7 කියන එක එහා පැත්තට ගියාම 7 බෙදීම 22 බවට පත් වෙනවා. එතකොට මෙන්න මේ වගේ ගණනක් හදලා. එතකොට මේ වගේ ගණන් කීපයක් තියෙනවා පොතේ ඔයාලට බලන්න පුළුවන්. එතකොට මේකේ විශේෂත්වය වර්ගඵලය දීලා අරය අහනවා. එතකොට වර්ගඵලය දුන්නාම අපි වර්ගඵලය ඒ කියන තැනට ඒ දීලා තියෙන වර්ගඵලය ආදේශ කර ගන්නවා. ඊට පස්සේ අපිට අරය හොයා ගන්න පුළුවන්. අවසානයේදී r වර්ගයට තමයි උත්තරයක් එන්නේ මේ. r වර්ගයෙන් එහා පැත්තේ ඉතුරු වෙන්නේ. එතකොට ඔයාලා මතක තියාගන්න ඕන දේ තමයි r වර්ගය සඳහා තමයි උත්තරේ එන්නේ. එතකොට r හොයන්න නම් එන උත්තරේ වර්ගමූලය දැනගන්න ඕන. එතකොට අපි තව ඒ වගේ ගානක් බලමු. දැන් මේකේ තියෙනවා මේ ගණන් ගොඩක් තියෙනවා. ඉතින් ඔයාලා ගණන් හදන්න ඕන මේ පාඩමේ. මේකේ තව තියෙනවා වර්ගඵලය 196යි වර්ග සෙන්ටිමීටරු සමචතුරස්‍රාකාර ආස්තරයකින් කපාගත හැකි විශාලතම වෘත්තාකාර ආස්තරයේ අරය කොපමණද? එතකොට වර්ගඵලය සෙන්ටිමීටර් 100 වර්ග සෙන්ටිමීටර් 196ක් වූ සමචතුරස්‍රාකාර ආස්තරයකින් කපා ගන්න පුළුවන් විශාලම වෘත්තාකාර ආස්තරයේ අරය කොපමණද? ඒ වගේම අහනවා වර්ගඵලය කොපමණද කියලා. හරි. දැන් මේ ගාන පොඩ්ඩක් අපි බලමු. මේක තියෙන්නේ 23 3 අභ්‍යාස මාලාවේ 3 වෙනි ගාන. අපි බලමු මොකද්ද මේ කියන්නේ කියලා. මේකේ කියනවා වර්ගඵලය වර්ග සෙන්ටිමීටර් 196ක් වෙච්ච මොන වර්ගඵලය දීලා තිනවා වෙන සමචතුරස්‍රාකාර ආස්තරයක්. සමචතුරස්‍රයක් එතකොට ඔයාලා දන්නවා වර්ගඵලයේ වර්ග සෙන්ටිමීටර් 196ක් වෙන සමචතුරස්‍රයක් කියන්නේ සමචතුරස්‍රයක් කියන්නේ මොකද්ද? පාද හතරම සමාන එකක්නේ. ඒක ඔයාලා දන්නවනේ. මොන සමචතුරස්‍රය? පාද හතරම සමානයි. එතකොට මේකේ වර්ගඵලය දීලා තිනවා 196යි කියලා. සමචතුරස්‍රයක වර්ගඵලය හොයන්නේ කොහොමද? අපි දන්නවා පාදයක දිග සමානයිනේ හැම පාදයකම දිග සමචතුරස්‍රයේ මොකද වෙන්නේ? සමාන වෙනවා. එතකොට මේ පාදයේ දිග A නම් මේ පාදයේ දිග A මේ පාදයේ දිග A. එහෙනම් 196 එන්නේ මේ දිගවල දෙකක් ගුණ කරලා. ඒ කියන්නේ එකම සංඛ්‍යාවෙන් ගුණ කරලා. දැන් අපිට කලින් ගානේ නම් ඒ වගේම උත්තරයක් ආවා. 196 වර්ගමූලය 14යි. එහෙනම් ඔයාලා දන්නවා මේ සමචතුරස්‍රයේ පැත්තක දිග කීයක් වෙනවද? 14ක් වෙනව නේද? එතකොට 14න් ගුණ කරාම තමයි 196 ලැබෙන්නේ. සමාන 196යි. එහෙනම් මේ සමචතුරස්‍රයේ පැත්තක දිග 14ක් වෙනවා. මේ පාද හතරම සමානයි නම් එක පැත්තක දිග මේක පාදයක දිග 14යි. එතකොට මෙන්න මේක ඔයාලට හොයාගන්න පුළුවන් වෙන උණු මුලින්ම වර්ගඵලය 196 නම් සමචතුරස්‍රයක පාදයක දිග හොයන්න පුළුවන්. මොකද සමචතුරස්‍රයක සමාන දිගවල තියෙන්නේ. ඒ දිගවල දෙකක් ගුණුනහම 196 එන්න ඕන. එහෙනම් ඔන්න පැත්තක දිග හොයාගත්තා ඔයාලා කීයද? 14ක් වෙනවා පැත්තක දිග. හරි. මම මෙතන ලියන්නම්
පැත්තක දිග එතකොට 14 සෙන්ටිමීටර්. දැන් අපෙන් ගානේ අහන්නේ මේක නෙමෙයි. පළවෙනි කොටසෙන් අහන්නේ මෙන්න මෙහෙම තියෙන සමචතුරස්‍රයකින් අපි වෘත්තයක් කපනවලු. විශාල වෘත්තයක් මේ කපන්න පුළුවන් විශාලම වෘත්තය අරය අහනවා. එතකොට ඔයාලා දන්නවා මේකෙන් කපන්න පුළුවන් විශාලම වෘත්තය කියන්නේ මෙන්න මේ පාද 3 ගෑවෙන්න අඳින පාද 4 ගෑවෙන්න අඳින වෘත්තයනේ. මෙන්න මෙහෙම අඳින වෘත්තය තමයි මේකට අඳින්න පුළුවන් විශාලම වෘත්තය. මේක ඇතුලේ අඳින්න පුළුවන් විශාලම වෘත්තය කියන්නේ මෙන්න මේ පාද 3ේම 4ේම ගෑවෙන්න අඳින වෘත්තය තමයි විශාලම වෘත්තය වෙන්නේ. ආයෙන්දොත් යන්දිමු. ඔයාලට අඳ ගන්න පුළුවන් මේ මේක ලස්සන්ට. මෙන්න මෙහෙම මේ පාද 4ෙම ගෑවිලා යන වෘත්තය තමයි මේකෙන් අපිට කපා ගන්න පුළුවන් විශාලම වෘත්තය. ඒතකොට මෙන්න මේ විශාලම වෘත්තයේ අරය තමයි අහන්නේ. දැන් ඔයාලට පේනවා මේ වෘත්තයේ විශාලම වෘත්තයේ විස්කම්භය කියලා ගත්තොත් විස්කම්භය කියන්නේ කීයක් වෙනවද? 14ක් වෙනව නේද? මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන දුර නැත්තම් මේ පැත්තට අඳින්නත් පුළුවන්. එහෙනම් අරය කීයක් වෙනවද? සෙන්ටිමීටර් 7යි. එහෙනම් මේ සමචතුරස්‍රයෙන් කපා ගන්න පුළුවන් විශාලම වෘත්තයේ අරය r සමානයි 7යි සෙන්ටිමීටර වෙනවා. දෙවෙනි කොටස අපෙන් අහන්නේ වෘත්තාකාර කොටසේ වර්ගඵලය. එතකොට ඒක හොයන්න නම් ඔයාලා දන්නවා මේ සූත්‍රයෙන් හොයන්න පුළුවන්. A සමානයි 5r වර්ග 5 කියන්නේ 22 බෙදීම 7යි r කියන්නේ 7යි ගුණ කිරීම 7යි. ඒතර මේක 7ක් කැපුණාම වර්ගඵලය වෙනවා 22 7ෙන් ගුණ කරාම 154යි වර්ග සෙන්ටිමීටර් කියලා. එතකොට මේ විදිහට අපිට ඒ වගේ ගාණක් හදන්න පුළුවන්. එතකොට මේ වර්ගඵලයේ පාඩමේ ඉතුරු ටික ඔයාලා ගණන් ගෙදරදී ඉතින් හදන්න ඕන. ගෙදරදී හදලා තව ප්‍රැක්ටිස් කරන්න ඕන. ඒතර මේක තනියෙන් ගණන් හදන ප්‍රමාණය මත තමයි මේ සූත්‍ර මතක තියෙන්නේ. ඒ වගේම ගණන් වල ඒ කියන්නේ මේ අවස්ථා මේ පියවරවල හරියට ඔලුවට යන්නේ. දැන් ඔයාලට පේනවා මම මේ 22 7ෙන් ගුණ කරලා එකපාරම 154යි කියලා ලිව්වා. දැන් මේක මේ 22 වරක් චක්කරේ හරි 7 වරක් චක්කරේ හරි මතක තියාගෙන ලියපු එකක් නෙමෙයි. මේ ගණන් හදනකොට මේ වර්ගඵලයේ සම්බන්ධ ගණන් හදනකොට හැම වෙලෙම 7ෙන් 7 සහ 22 ගුණ කරන්න වෙන අවස්ථා තියෙනවනේ. 22 7ෙන් 22 14ෙන් ගුණ කරන්න වෙනවා. එතකොට මේ වගේ අවස්ථාවල අපි නිතරම ගුණ කරාම මේ සංඛ්‍යා මතක තියෙනවා. ඒකට 196 වර්ගමූලය ඊට පස්සේ 7 වරක් 22 ඒ වගේ ඒ ඉලක්කම් අපිට මතක තියෙනවා 616 මේ වගේ සංඛ්‍යා අපිට නිතරම හම්බ වෙනවා ගණන් හදනකොට. එතකොට තමයි විභාගයේදී එකපාරම අපිට පිළිතුර ලියා ගන්න පුළුවන් වෙන්නේ. නැත්තම් මේවා ගුණ කරලා බෙදලා එනකොට කාලයක් යනවා. එහෙනම් මේ කොටස ලියා ගන්න. මේ ගණන් දෙකත් ඔයාලා ලියා ගන්න.